समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स द्वे मे भिक्खवे अन्ता पब्बजितेन न सेवितब्बन्ति සදහවත් කාරුණික පිංවතුනි, සුපුරුදු පරිදි ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අලුත්ගෙදර දොඩංගොඩ ලිපිනේ පදිංචිව සිටි දියණියන් වන නන්දාද අල්විස්, අජන්තාද අල්විස්, කාන්තිද අල්විස්, ස්වර්ණාද අල්විස්, රෝහිණීද අල්විස්, ශ්‍රියානිද අල්විස් සහ ඔවුන්ගේ බෑනාවරුන් ඇතුළු කොයි කවුරුත් ඒකරාශී වෙලා අලුත්ගෙදර දොඩංගොඩ පදිංචි විඳලා පරලෝ සැපත් හිටපු හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු කේ ගුණසේන අල්විස් පියතුමන්ට, එවැගේම විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී සීලවතී ගණේපොළ මෑණියන් ඇතුළු නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොයි කාටත් මෙලොව සුව පරලොව සුව ප්‍රාර්ථනානුකූලව උතුම් අමා මහ නිවන් සුව සලසා ගන්නට මේ උතුම් පින්කම හේතු වේවා වාසනා වේවා කියන පැතුම හිතේ රඳවාගෙනයි ධර්ම දානමය පින්කම, ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව හැම හමුවීමක්ම වෙන්වීමෙන් අවසන් වෙනවා. වෙන්වීමක් බවට පරිවර්තනය නොවන හමුවීමක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අබින්හම් පච්චවෙක්ඛි තබ්බං අමතක නොකොට නැවත නැවත සිහිපත් කළ යුතු කරුණක් හැටියට සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ
සියලුම ප්‍රිය දේවල් මනාප දේවල් විනාශ වෙලා යනවා කියන එක මෙනෙහි කරන්නට කියලා අනුදැන වදාළේ. ඒ අනුව අපිත් එක්ක කාලයක් එකට කටයුතු කරලා ගත කරලා අපේ සමීපතයින් ආදරණීයයන් අපව අතහැරලා දාලා යනවා. ඔවුන්ගේ මරණයත් සමග සුජීවත්ව සිටින අය හැටියට මියගිය ඥාතීන් වෙනුවෙන් කළ යුතු කාර්ය බවට පත්වෙන්නේ මේ විදියට පින්කම් සිදු කරලා පින් අනුමෝදන් කිරීමයි. ඒ අනුවයි මේ හැමෝම එකට එකතු වෙලා සත්පුරුෂ දූපුතුන් හැටියට පවුලට සම්බන්ධ ඥාතීන් හැටියට මේ උදාර පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද ධර්ම දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා කාරණාවක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන මේ උතුම් ධර්මය, මේ ගාම්භීර ධර්මය ලෝකයාට දේශනා කරන්න කල්පනා කළා. කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේට දැනුණු දේ තමයි කිසිදු ගුරු උපදේශයකින් තොරව මා සොයාගෙන තිබෙන්නේ මේ ලෝකේ අනෙකුත් අයට නොපෙනෙන ඇත්තක්. බුදු කෙනෙකුටම පමණක් විෂය වන, බුදු කෙනෙකුටම පමණක් සොයාගන්නට පුළුවන්කම තිබෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. මේ අවබෝධ කරගත්ත දහම කෙලෙස් වලට බර වෙච්ච පෘථග්ජන සමාජය කොයි විදියට ග්‍රහණය කරගනීද කියන එක ගැන සැකයක් තිබුණා. මේ ධර්මය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයිද? අන්න ඒ වෙලාවේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාවට අනුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත දහම ලෝකයාට දේශනා කරන්න තීරණය කළා. බුද්ධත්වයෙන් පස්සේ ප්‍රථම මංගල ධර්ම දේශනාව එදා බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ඉදිරියේ සිද්ධ කළා. ඒ මංගල ධර්ම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්ක කියලා කියන්නේ ධර්මය නැමැති රෝදය. පවත්තන කියලා කියන්නේ ප්‍රවර්තනය කරනවා. ප්‍රවර්තනය කරනවා කියන්නේ පෙරලා හරිනවා කියන එක. ධර්මය නැමැති රෝදය ලෝකයා වෙතට සසර ගමන තුල අතරමංව සිටින සත්වයා කෙරෙහි කරුණාවෙන් පෙරලා හැරිය සූත්‍රය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ යා යුතු ගමන කුමක්ද, නොයා යුතු ගමන කුමක්ද කියන එක ලෝකයා හමුවේ පැහැදිලි කරනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සලසාගත යුතුයි කියන අදිෂ්ඨානෙ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි, මොකක්ද ඇත්ත කියලා සොයා යනකොට බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා සොයා යනකොට විවිධ ආචාර්යවරුන්ගෙන් විවිධ ඉගැන්වීම් අහගන්නට ලැබුණා. ඒ කාලේ බුදු වීම පිළිබඳව ක්‍රමය හරියට දන්නේ නැති වුණාට බුද්ධත්වයේ පිළිබඳව කතාව තිබුණා.
ඒ නිසා තමයි බුද්ධත්වයේ සලසා ගන්න නම් ශරීරයට අධික ලෙස දුක් දෙන්නට ඕනෑ කියලා ඉගෙන ගත්තේ. ඒ ඉගෙනගත්ත ආකාරයට තමයි ශරීරයට අධික ලෙස දුක් දුන්නොතින් බුදු වෙන්න පුළුවන් නම් මම ඒ දුක දෙන්නම් කියලා අවුරුදු 6ක් තිස්සේ කිසිම කෙනෙකුට ලෝකේ ලබා දෙන්න බැරි දුකක් ස්වකීය ශරීරයට ලබා දෙමින් අත්කිලමතානුයෝගයේ හෙවත් දුෂ්කර ක්‍රියා සමය ගත කළේ. මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බැරි දුකක් තමන්ගේ ශරීරයට දුන්නා. निराहारව දුක් විඳා. තන තන ඇදගෙන වැටුණා. පණ නැතුව හිටියා. සිහිය නැතුව හිටියා. ඒ තරම් දුක් විඳත් බුද්ධත්වයේ නොලැබෙන තැන සිද්ධාර්ථ කුමාරයා කල්පනා කළා ශරීරයට අධික ලෙස දුක් දුන්නත් අධික ලෙස සැප දුන්නත් බුද්ධත්වය ලැබෙන්නේ නැහැ. ඒ අනුව තමයි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ. මැදුම් පිළිවෙත අනුගමනය කළේ. මැදුම් පිළිවෙත අනුගමනය කරලා මාර පරාජය සිද්ධ කරලා බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත බුදුහාමුදුරුවෝ පැවිද්දා වෙනුවෙන් හඬක් නැගුවා. මෙතන පැවිද්දා කියනකොට අපි තේරුම් ගන්න ඕන සත්‍ය සොයා යන ඒ වගේම ආධ්‍යාත්මික ආලෝකයක් දියුණුවක් පිළිබඳව අවසන් අපේක්ෂාවක් තියෙන කෙනෙක් කියන අදහස. දැන් පැවිද්දා කියනකොට අපි සාමාන්‍යයෙන් මේ කාල සීමාවේදී නම් බෞද්ධ භික්ෂුව තමයි හඳුන්වන්නේ පැවිද්දෙක් කියනකොට. නමුත් එදා පැවිද්දා කියලා කියනකොට ඒ පැවිද්දට අයිති අය ගොඩාක් හිටියා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ෂඩ්ශාස්ත්‍රූවරු හිටියා. මේ ෂඩ්ශාස්ත්‍රූවරු ළඟත් අනුගාමිකයෝ පැවිදි වුණා. ෂඩ්ශාස්ත්‍රූවරු ළඟත් පැවිද්දක් තිබුණේ. නිගණ්ඨනාත පුත්තගේ ශාසනේ එතන පැවිදි වෙච්ච අය ඉන්නවා. ඒ වගේ හිටියා නිගණ්ඨනාත පුත්ත, පගුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, ඊළඟට පූර්ණ කස්සපයන්, අජිත කේස කම්බල, අන්න ඒ වගේ ෂඩ්ශාස්ත්‍රූවරු. ඒ අය ළඟත් පැවිදි වුණා. ඒ අයත් පැවිද්දෝ. එතකොට මෙතනදී පැවිද්දා කියලා කියන්නේ ගිහිගේ තුල තිබෙන දුක දැකලා ගිහි ජීවිතයේ තිබෙන කටුක බව තේරුම් අරගෙන මේ කටුක දුක්ඛිත ජීවිතයෙන් මිදෙන්න සැනසීම ලබන්න සැනසෙන්න හිතාගෙන සැනසීම තියෙන්නේ මෙන්න මේ අය ළඟයි කියලා කල්පනා කරලා ඒ තැන්වලට ගිහිල්ලා එයට අනුගත වීම. ඔය පූර්ණ කස්සපයන් ළඟට, අජිත කේස කම්බල ළඟට, පගුද කච්චායන ළඟට, සංජය බෙල්ලට්ටි පුත්ත ළඟට, නිගණ්ඨනාත පුත්ත ළඟට මේ ශාස්ත්‍රූවරු ළඟට ගිහිල්ලා ඒ පැවිද්ද ලැබුවේ ඔවුන් ඒ ශාස්ත්‍රූවරු උගන්වන දෙයින් සැනසීම ලැබෙනවා කියලා අපේක්ෂා කරගෙන. ඒතර ඔය ඔක්කොම ඒ තැන්වල පැවිද්ද ලැබුවේ එතන තමයි ඇත්ත තියෙන්නේ, එතන තමයි සැනසීම තියෙන්නේ කියලා විශ්වාස කරලා. ඒතර ගිහිගේ අත්හැරලා යන්නේ සැනසෙන්න. ඒ සැනසීම තියෙන්නේ මෙන්න මේ අය ළඟ කියලා හිතිච්ච අය, විශ්වාස කරපු අය ඒ තැන්වලට ගිහිල්ලා පැවිදි වුණා. එතකොට මේ පැවිදි කරන ක්‍රමවේදවල වෙනස්කම් තියෙනවා. නමුත් ඒවත් පැවිද්දෝ කියලා තමයි ඔය කොහොම හැඳින්වුවේ.
ආජීවක පැවිද්ද, තවුස් පැවිද්ද ඕවගේ තිබුණා. එතකොට මේ පැවිද්දන් විසින් සුවය ප්‍රාර්ථනා කරමින්, සැනසීම ප්‍රාර්ථනා කරමින් කරන කටයුතු විවිධයි. සමහර උදවිය අධික ලෙස දුක් දෙනවා. ඒ සැනසෙන්න කියලා හිතාගෙන. තව පිරිසක් තව විදියකට හැසිරෙනවා. ඒ සැනසීම ලැබෙයි කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැස ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පස්වග තවුසන් ඉදිරියේදී ප්‍රකාශ කරනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා. ද්වේමේ භික්කවේ අන්තා, අන්ත දෙකක් තියෙනවා. පබ්බජිතේනන සේවිතබ්බා, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු. පැවිද්දෙක් නම් ඒ පැවිද්දා විසින් ඇසුරු නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක ඇසුරු කළා කියලා කිසිදාක සැනසීමක් උදානම් වෙන්නේ නැහැ. එය වැරදි මාර්ග දෙකක් හැටියට බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. මොනවද ඒ අන්ත දෙක? අත්තකිලමතානුයෝගය සහ කාමසුකල්ලිකානුයෝගය. මේ අත්තකිලමතානුයෝගය, කාමසුකල්ලිකානුයෝගය තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට හේතු වෙන කාරණා නෙවෙයි. අත්තකිලමතානුයෝගය කියන්නේ මොකද්ද? අත්තකිලමත අනුයෝග. තමාව පීඩණයට ලක් කරවෙමින් ඒ පීඩණය දෙමින් එයට අනුගත වීම තමයි අත්තකිලමතානුයෝගය. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ කාම සුඛ අල්ලික අනුයෝග. කැමැති දේවල් වලට ඇලිලා කටයුතු කිරීම තමයි කාමසුකල්ලිකානුයෝගය. එතකොට මේ අත්තකිලමතානුයෝගයත් කාමසුකල්ලිකානුයෝගයත් දෙකම ප්‍රතික්ෂේප කළා බුදුහාමුදුරුවෝ. හේතුව මොකද්ද? කාමසුකල්ලිකානුයෝගය ගත්තොත් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. හීනයි, ග්‍රාම්‍යයි, පුහුදුන් මිනිස්සුන්ගේ ස්වරූපයක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. ඒ වගේම තමයි අත්තකිලමතානුයෝගය අනරියෝ අනත්ත සංහිතෝ. අනාර්යයි, ශ්‍රේෂ්ඨ නැහැ, ආර්ය නැහැ, අර්ථ සහිත නැහැ. එතකොට හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ අත්තකිලමතානුයෝගයත් කාමසුකල්ලිකානුයෝගයත් හීනයි, ග්‍රාම්‍යයි, පුහුදුන් ස්වභාවයක් තියෙන්නේ. ආර්ය නොවූ අර්ථ නැති අන්ත දෙකක්. මේ අන්ත දෙක ඇසුරු කරන්න එපා. මේ අන්ත දෙක ඇසුරු කිරීමෙන් යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ කෙනා ධර්මාවබෝධය ලැබුවා කියලා, එක්ක රහත් වුණා කියලා, එක්ක බුදු වුණා කියලා, ඒක සැබෑ ප්‍රතිඵලයක් නෙවෙයි කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ කාලේ ඔය බුද්ධත්වයේ පිළිබඳව, රහත් ඵලය පිළිබඳව ඒ තත්ත්වවලට පත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති වුණාට ඒ වචන පාවිච්චිය තිබුණා. හැබැයි වෙන්නේ කොහොමද කියලා හරියට කියාගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. දැන් ඔය ෂඩ් ශාස්ත්‍රවරු පිළිබඳව ගත්තොත් ඒ අයත් රහත් කියා හිටපු අය තමයි. ධර්මාවබෝධය අපි ලබලා තියෙන්නේ කියලා හිටපු අය. ඒ පිළිබඳව
පැහැදිලි කරන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ ඕපම වග්ගයේ සූත්‍රයේ නම තමයි චූලසාරෝපම සූත්‍රය. චූලසාරෝපම සූත්‍රය. චූල කියලා කියන්නේ කෙටි පොඩි. සාරෝපම කියලා කියන්නේ ඕපම වග්ගෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ උපමා භාවිතා කරමින් බුදුහාමුදුරුවෝ ගැඹුරු කරුණු පැහැදිලි කරපු තැනක්. සාරෝපම සාර කියලා කියන්නේ අරටුවට හරයට. සාරෝපම කිව්වම අරටුවක් උපමා කොට ගනිමින් බුදුරජාණන් වහන්සේ සිදු කරපු කෙටි දෙසුමක්. මේ කෙටි දෙසුම අතිශයින් වැදගත් අපට යන්නට ඉගැන්වපු තැන මොකද්ද කියන එක පැහැදිලි කරගන්න. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදී පෙන්වුවේ කුමක්ද කියන එක තේරුම් ගන්න. සහ අපි නැවතින්නේ කොයි වගේ තැන්වලද කියන එක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණ තුමෙක් බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආවා. බුදුහාමුදුරුවෝ හම්බෙන්න ආව පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි දන්නවා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කී දහයක් ඇහුවද? එක එක්කෙනා එක එක ප්‍රශ්න අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් දැන ගැනීම පිණිස ප්‍රශ්න අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැරදි කියලා පෙන්වන්න වාද කිරීම හැටියට ප්‍රශ්න කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ අමාරුවේ දාන්න ප්‍රශ්න කරලා තියෙනවා. ප්‍රශ්න කරපු අය ගොඩාක් ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට ප්‍රදේශයට වැඩම කරනවා කියලා ආරංචි වුණාම බ්‍රාහ්මණ පඬිතුයෝ, ගෘහපති පඬිතුයෝ, ක්ෂත්‍රීය පඬිතුයෝ, ශ්‍රමණ පඬිතුයෝ කොහොම එකට එකතු වෙනවලු. කල්ලි එකට එකතු වෙලා අර ශ්‍රමණ භවත් ගෞතමයන් මේ පැත්තට එනවලු. අපි අමාරුවේ දාන්න ඕන, ඒ චින්තනය බිඳවට්ටන්න ඕන. අපි එකට එකතු වෙලා මෙන්න මෙහෙම ප්‍රශ්න කරමු. මෙන්න මෙහෙම ප්‍රශ්න කරනකොට මෙන්න මේ විදියට ගෞතමයන් උත්තර දෙයි. එහෙම උත්තර දුන්නොත් අපි මෙන්න මෙහෙම අහමු. මෙහෙම ඇහුවොත් නම් අමාරුවේ වැටේ. කොහොම හරි පරාජයට පත් කරලා යුතුයි ප්‍රසිද්ධියේම කියලා ඒ වගේ එකට එකතු වෙච්ච අය හිටියා. වාද කරන්න සැලසුම් හදාගත්ත අය හිටියා. වාද කරන්න ප්‍රශ්න හදාගත්ත අය හිටියා. බුදුදහම සම්බන්ධයෙන් ප්‍රශ්න හදාගත්ත අය හිටියා. ඒ ඔක්කොම ප්‍රශ්න බුදුහාමුදුරුවෝ හමුවට ඉදිරියට ගියා. හොඳට මතක තියාගන්න. අද යම් කිසි කෙනෙක් හිතලා ප්‍රශ්නයක් ඇහුවොත් බුදුදහම සම්බන්ධයෙන් බුදුදහම බොරුයි කියලා කියන්න උත්සාහයක යෙදෙන කෙනෙක් හෝ වේවා, මේ ධර්මය වැරදි කියලා තේරුම් කරලා දෙන්න හිතාගෙන වෙන්න පුළුවන්. යම් කිසි ප්‍රශ්නයක් ඇහුවා නම් හොඳට මතක තියාගන්න, ඒ අද අහන ප්‍රශ්නය ඒ කෙනා පළවෙනි වතාවට අහන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නය බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙදිම අහලා බුදුහාමුදුරුවෝ ඒවට උත්තරක් දීලා ඉවරයි. අය අලුතෙන් ප්‍රශ්න කියලා එව්ව නෑ අහන්න. අද කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් බුදුදහම සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නයම එදා අහලා තියෙනවා. මොකද හේතුව බුදුහාමුදුරුවෝ අමාරුවේ දාන්න බලාගෙන ප්‍රශ්න කරපු අය හිටියා. එතකොට අදත් යම් කිසි කෙනෙක් මේ ධර්මය බොරුයි කියන්න උත්සාහ කරමින් යම් කිසි ප්‍රශ්නයක් ගොතනවා නම්, හොයනවා නම්, හදනවා නම් මතක තියාගන්න, එදත් ඒ වගේම ප්‍රශ්න හදපු අය හිටියා. ඒවට බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා. ඒ නිසා කිසිම දවසක ඒවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය යටපත් කරලා ඉස්මතු කරවන්න පුළුවන් කමක් නැහැ. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා මෙන්න මේ ප්‍රශ්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අදත් මිනිස්සු අහන ප්‍රශ්නයක්ද මේ දා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා ඇහුවේ කියලා. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ, බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රූන් වහන්සේ නමක්.
බුදුරජාණන් වහන්සේට එකතු වෙච්ච ප්‍රිය කරන අනුගාමිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අනුගාමික පැවිද්දොත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා. ඒ වගේම බුදුහාමුදුරුවනේ ශාස්ත්‍රූවරුත් ඉන්නවා. ඔවුන්ටත් ගිහි පැවිදි අනුගාමිකයෝ ඉන්නවා. ඒ අයත් ධර්මාවබෝධය ලැබුවා කියනවා, රහත් වුණා කියනවා. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ ඔය ෂඩ්ශාස්ත්‍රූවරු සැබවින්ම ධර්මාවබෝධය ලබල ධර්මාවබෝධය ලැබුවා කියලා කියනවද? ධර්මාවබෝධය ලබන් නැතුව ධර්මාවබෝධය ලැබුවා කියලා කියනවද? නැත්නම් ඒ අය අතරින් පිරිසක් ධර්මාවබෝධය ලබලද? එහෙම නැත්නම් තව පිරිසක් ලබලා නැද්ද? ඒ අය අතරේ ධර්මාවබෝධය ලබලා තියෙන්නේ කවුද, නොලබලා තියෙන්නේ කවුද? මෙන්න මේ වගේ අමුතු ප්‍රශ්නයක් තමයි ඇහුවේ. ඒතර පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා ගිහිල්ලා අහනවා, බුදුහාමුදුරුවනේ ෂඩ්ශාස්ත්‍රවරු ඉන්නවා, ඒ අයත් රහත් කියලා කියනවා. ඇත්තට මේ අය රහත්ද? රහත් වෙලා රහත් කියලා කියනවද? රහත් නැතුව රහත් වෙලා කියනවද? නැත්තම් ඒ අයගෙන් කීප දෙනෙක් රහත් වෙලාද? කවුද රහත් වෙලා තියෙන්නේ, කවුද රහත් වෙලා නැත්තේ සැබවින්ම? ඔන්න ඕකයි ප්‍රශ්නේ. එදා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ අහපු ප්‍රශ්නය අද සමාජයේ මිනිස්සු අපෙන් අහන්නේ නැද්ද? අපෙන් අහනවා. අපෙන් අහනවා. කොහොමද අහන්නේ? හාමුදුරුවනේ අර හාමුදුරුව බුදු වුණා කියනවා. තව හාමුදුරු නමක් රහත් වුණා කියනවා. තව හාමුදුරු නමක් සෝවාන් වුණා කියනවා. තව ගිහි කෙනෙකුත් සෝවාන් වුණා කියනවා. ඇත්තටම හාමුදුරුවනේ ඔය කියන විදිහට ඒ අය සෝවාන් වෙලා සෝවාන් කියනවද? රහත් වෙලා රහත් කියනවද? නැත්නම් රහත් වෙන්නේ නැතුව රහත් වුණා කියනවද? එහෙම නැත්නම් ඒ අයගෙන් කීප දෙනෙක් ඇත්තටම ඒ තත්ත්වවලට පත් වෙලාද, නැත්නම් පත් වෙලාම නැද්ද? මේ විදිහට මිනිස්සු අද ප්‍රශ්න අහනවා. එතකොට අද අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු අහන ප්‍රශ්නය, එදා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් ඇසුවා කියන එක පැහැදිලි. එහෙනම් එදා බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට දුන්නේ මොන උත්තරයක්ද? ඒ උත්තරය අදටත් ස්ථිරයි, ගැලපෙනවා. එහෙනම් අද අර ප්‍රශ්න අහන අයට අපිට දෙන්න තියෙන්නේ බුදුහාමුදුරු දීපු උත්තරේ. මොකද්ද බුදුහාමුදුරු දීපු උත්තරේ? බුදුරජාණන් වහන්සේ ওই ප්‍රශ්නය පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා ඇහුවට පස්සේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා අමතල බුදුහාමුදුරුව මතක් කරනවා, බ්‍රාහ්මණතුමනි ඔය අහපු ප්‍රශ්නය ඔහොම්මම පැත්තකින් තියන්න. ඔන්න බුදුහාමුදුරුව කියපු දේ. ඔය අහපු ප්‍රශ්නය ඔහොම්මම පැත්තකින් තියන්න. මොකක්ද අහපු ප්‍රශ්නේ? ෂඩ්ශාස්ත්‍රවරු ධර්මාවබෝධය ලැබුවා කියනවා, ලබලා ලැබුවා කියනවාද, ලැබෙන්නේ නැතුව ලැබුවා කියනවාද, නැත්නම් ඒ අය අතරේ කාට හරි ලැබිලාද, ලැබිලා නැති අයත් එතන ඉන්නවද? කවුද ලබලා තියෙන්නේ, කවුද ලබලා නැත්තේ? ඔය ප්‍රශ්නේ එහෙම්මම පැත්තකින් තියන්න කිව්වා. තියලා මම මේ කියන කතාව අහගෙන ඉන්න. ඔන්න ඔකයි බුදුහාමුදුරුවෝ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට මතක් කළේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට උපමාවක් භාවිතා කොට ගනිමින් ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. දැන් අර ප්‍රශ්නේ පැත්තකින් තියලා තියෙන්නේ. පැත්තකින් තියපු ප්‍රශ්නෙට බලන්න උත්තර ලැබිච්ච විදිය. ප්‍රශ්නේ පටලව ගන්න දුන්නේ නැහැ. ප්‍රශ්නේ පැත්තකින් තියන්න කිව්වා. ප්‍රශ්නය පැත්තකින් තියන්න කියලා බුදුහාමුදුරු උපමාවක් භාවිතා කරමින් කතාවක් කියනවා. මොකද්ද කතාව? පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා අමතලා බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා, බ්‍රාහ්මණතුමනි යම්කිසි පුරුෂයෙකුට ඕන වෙනවා එක්තරා ගසක අරටුවක් තමන්ගේ ප්‍රයෝජනය පිණිස. මේ මිනිසයා මේ ගහ ළඟට එනවා.
හැබැයි වරද මේ මිනිස්සයා ගහේ කොටස් පටලවගෙන තමයි දන්නේ. කවුද හරි උගන්නලා තියෙන්නේ අතු දලු පෙන්නලා උගන්නලා තියෙන්නේ ඒ අරටුව කියලා. එතකොට ගහේ කොටස් පිළිබඳව එක එක විදියට තමයි උගන්නලා තියෙන්නේ. අරටුව තියෙන තැන වෙන මොකක් හරි කියලා, පොත්තට අරටුව කියලා, එක්ක අතු දලු වලට අරටුව කියලා. එතකොට ඔන්න එක පුද්ගලයෙක් අරටුව කියලා ඉගෙනගෙන තියෙන්නේ ඒ ගහේ අතු වලට, දලු වලට. බුදුහාමුදුරුවෝ විමසනවා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමනි, යම් කිසි පුරුෂයෙකුට ගහක අරටුවක් ඕන වෙනවා ප්‍රයෝජනීය පිණිස, ඒ පුරුෂයා අරටුව ගන්න ඕන කියලා ගහ ළඟට එනවා. හැබැයි ඒ පුරුෂයා අරටුව කියලා ඉගෙනගෙන තියෙන්නේ අතුදලු වලට. මේ පුරුෂයා මොකද කරන්නේ? අරටුවෙන් මට ප්‍රයෝජනයක් තියෙන්නේ, අරටුවයි මට ගේන්න කියලා තියෙන්නේ. අරටුව කියලා කියන්නේ මේ ගහේ මෙන්න මේ කොටසයි කියලා අතු සහ දලු අතු අරගෙන යනවා. අරගෙන යනකොටත් යන්නේ මම මේ අරටුව අරගෙන යන්නේ. තව එක්කෙනෙක් අරටුව ඕන වෙලා ඇවිල්ලා අරටුව කියලා හිතාගෙන පොත්ත ගලවගෙන යනවා. ඒකෙනා අරටුව කියලා ඉගෙනගෙන තියෙන්නේ පොත්තට. තව එක්කෙනෙක් ඇවිල්ලා අරටුව කියලා හිතලා තවත් කොටසක් අරන් යනවා. ඒ අරන් යන කොටස තමයි අරටුව කියලා හිතාගෙන. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අරටුව ඕන වෙච්ච මිනිස්සයා ඇවිල්ලා අරටුවක් කියලා හිතාගෙන ගහේ වෙන කොටසක් අරගෙන ගියාට ඒ අරගෙන යන කොටසෙන් අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් කමක් නැහැ. අරටුව කියලා හිතලා අතු දලු අරන් ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ ගහේ අරටුව ගැන දන්න මිනිහෙක් බලාගෙන හිටියොත් ඒ මිනිස්සයා දන්නවා මේ මිනිස්සයාට ඕනෑ කිව්වේ අරටුවයි, හැබැයි මෙයා අරන් යන්නේ අතුදලු. ගීලිවර වෙලා කියනවා ඔහෙට ඕනුනේ අරටුව නේද, මොකෝ මේ අතුදලු අරන් යන්නේ. ඒත් පිළිගන්නේ නෑ. ඇයි? නෑ මේ තමයි අරටුව. ඇයි ඒක නෑ ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. ඒක නෑ ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට, බ්‍රාහ්මණතුමනි ඔන්න ඔය වගේ අරටුව කියලා හිතලා අතුදලු අරන් යන, පොත්ත අරන් යන මිනිස්සු ඉන්නවා. පැවිද්දොත් ඉන්නවා. හැබැයි ඒ අය හරියටම අරටුවම ගත්තාද කියලා ප්‍රශ්නයක්. අරටුව කියලා හිතලා අරගෙන යනවා එක එක ඒවා. හැබැයි ඒව අරන් ගියා කියලා අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්නට බෑ. ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන්. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට උගන්වනවා, බ්‍රාහ්මණතුමනි ගීගේ අත්හැරලා සත්‍ය සොයාගෙන ආපු පැවිද්දෝ ඉන්නවා. එතකොට උතන පැවිද්දෝ කියලා කියන්නේ බෞද්ධ භික්ෂුවට විතරක් නෙවෙයි, ෂඩ් ශාස්ත්‍රවරු ළඟම පැවිදි වෙච්ච අයත් අයිති. ඒ අය බ්‍රහ්මචර්යාවකට එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගමනකට ඇතුළු වෙන්නේ ධර්මාවබෝධය ලබන්න ඕනේ කියන අදහසින්. දියුණුවක් ලබන්න ඕන කියන අදහසින්. සමහර පැවිද්දෝ ඉන්නවා, ඒ පැවිද්ද නිසා ඔවුන්ට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධි වැඩි වෙනවා, ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට උගන්වනවා පැවිද්දෝ ඉන්නවා, ඒ පැවිද්දන්ට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය ලැබෙනවා.
සාමාන්‍යයෙන් පැවිද්දාට ඒවා අඩුවක් නැතුව ලැබෙනවා. ඒක තමයි හැටි. මොකද අනුගාමිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අනුගාමිකයන් විශ්වාස කරනවා අපට හිතට සහනයක් දැනෙන්නේ මේ පැවිද්දෝ නිසා. යා යුතු මග නොයා යුතු මග කියලා දෙන්නේ මේ පැවිද්දෝ. දැන් අපේ බෞද්ධ උපාසක උපාසිකාවෝ භික්ෂුන් වහන්සේලාට කොච්චර ගෞරව කරනවද? ඇයි මේ ගෞරව කරන්නේ? ධර්මාවබෝධය පිණිස හේතු වෙන මග කියන නිසා. මේ දර්ශනය පුදුමාකාර සැනසීමක් ගෙන දෙන දර්ශනයක් නිසා. ඒ නිසා බෞද්ධ උපාසක උපාසිකාවෝ බෞද්ධ භික්ෂුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අපුපස්ථාන සිද්ධ කරනවා. එතකොට ඒ වගේ අනිකුත් පැවිද්දන්ටත් ඒ අයගේ අනුගාමිකයන් විසින් ඒ සැලකිල්ල සිද්ධ කරනවා. සාමාන්‍ය පැවිද්දාට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා උපදිනවා. ඒක බුදුහාමුදුරු පෙන්නවා. අදටත් එහෙමයි. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මොකද පූජනීයත්වයෙන් සලකන කණ්ඩායම. ඒ හේතු කොටගෙන ඒ සැලකිල්ල ලැබෙනවා. තද වර්තමානය ගැන ගත්තාමත් මිනිසුන්ට බොහෝම දුෂ්කර කාලයක්. මෙබඳු දුෂ්කර කාල සීමාවක වුණත් සදැහැති දායක දායිකාවෝ ශ්‍රද්ධාව තියෙන අය භික්ෂූන් වහන්සේලාට දානය පූජ කරනවා, උපස්ථාන කරනවා, අවශ්‍යතා සොයා බලනවා. සාමාන්‍ය ගිහි සමාජයේ කෙනෙකුට නැති සුවයක් භික්ෂූන් වහන්සේලාට ලබා දෙනවා. ඒක හැටි. පූජනීයත්වය නිසා ඒ සැලකිල්ල ලැබෙන්නේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. විවිධ කාරණා ඉදිරියේ වුණත් භික්ෂුන් වහන්සේලාට ප්‍රමුඛ තැන ලබා දීලා ඒ කටයුතු කරනවා. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. දැන් මේ දවස්වල පෝලින් තියෙන සමහරකට පෙට්‍රල් පෝලිමේ භික්ෂුන් වහන්සේ නමකට පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල් ටික ගහ ගන්න පුළුවන් වෙනවා. ඒක භික්ෂුවකට විතරක් නෙවෙයි, කතෝලික ඇත්තෝ ඉන්න තැනක නම් කතෝලික පියතුමාට ඒ අවස්ථාව දෙනවා. හින්දු පූජකතුමෙන් නම් එතුමට ඒ අවස්ථාව හම්බෙනවා. මුස්ලිම් මෞලවි කෙනෙක් නම් මුස්ලිම් සමාජය තුල ඒ සැලකිල්ල ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. මුස්ලිම් සමාජයේ විසින් මුස්ලිම් මෞලවිතුමාට ලොකු ගෞරවයක් තියෙනවා, සලකනවා. ඒ අනුගාමිකයෝ එහෙමයි. කතෝලික සමාජය තුල කතෝලික පූජකතුමාට ලොකු සැලකිල්ලක් තියෙනවා. හින්දු සමාජය තුල හින්දු පූජකතුමාට ලොකු සැලකිල්ලක් තියෙනවා. බෞද්ධ සමාජය තුල බෞද්ධ භික්ෂුවට බෞද්ධයෝ අතර ලොකු සැලකිල්ලක් තියෙනවා. ඒ නිසා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධි මේවා ලැබෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පැවිද්දෙක් ඉන්නවා. ඒ පැවිද්දා මේ පැවිද්ද නිසා, දැන් මේ ඔක්කොම ලැබෙන්නේ පැවිද්ද නිසානේ. පැවිද්ද නිසා උපදින මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධි මේවා භුක්ති විඳිනකොට කල්පනා කරනවා, පන්සල හැදෙනකොට, ආරාමය හැදෙනකොට, පල්ලිය හැදෙනකොට, කෝවිල හැදෙනකොට, ඒ කාලවල නම් ඒ ආශ්‍රම ටික හැදෙනකොට, සුව පහසුකම් වැඩි වෙනකොට, සැප ලැබෙනකොට, ඒවා ලැබෙනකොට කල්පනා කරනවා මේ බ්‍රහ්මචර්යාවේ උපරිමයට මං ඇවිල්ලා තියෙන. තව වෙන මොනවා මං ගන්නද? මම මොනවා හොයන්නද? මට ලැබෙන්න තියෙන ඔක්කොම හම්බෙලා තියෙන්නේ. මෙතනින් එහා හම්බෙන්න දෙයක් මට නැහැ කියලා කල්පනා කරනවා. සමහර පැවිද්දෝ ඉන්නවා සල්ලි තිබුණාම, ධනෙ තිබුණාම, විහෙර විහාරස්ථාන තිබුණාම ලොකුවට එතනින් එහා දෙයක් නැහැ කියලා හිතනවා. මේ බ්‍රහ්මචර්යාවේ උපරිමය තමයි මම භුක්ති විඳින්නේ කියලා හිතනවා. එහෙම කල්පනා කරලා ඒ අය එතන රැඳෙනවා, නවතිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ගිහිගේ අත්හැරලා බ්‍රහ්මචර්යාවට බැසගත් පැවිද්දා
ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේදී එය තමයි උපරිම ලාභය බ්‍රහ්මචර්යාවේ අවසාන ප්‍රතිඵලය මෙයයි කියලා රැඳෙනවා නම් ඒ කෙනා අරටුව කියලා හිතලා වෙන එකක් අරන් ගියපු කෙනෙක්. ඔන්න තවත් පැවිද්දෙක් ඉන්නවා එතන නවතින්නේ නැහැ කල්පනා කරනවා මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා බ්‍රහ්මචර්යාව නිසා ලැබෙන ඒවා. මේක නෙවෙයි උපරිමය මම සිල්වත් වෙන්න ඕන. ඒ පැවිද්ද මොකද කරන්නේ සිල්වන්ත වෙලා සීලවන්ත විඳගෙන හිතනවා මට ආය කරගන්න දෙයක් නැහැ මං හරි සිල්වන්තයි මේ බ්‍රහ්මචර්යාවේ උපරිමයටම මං ඇවිල්ලා ඉන්නේ කියලා. බුදුහාමුදුරු පෙන්නනවා න සීල සම්පදානි සංසං සිල්වන්ත වීම අවශ්‍යයි. නමුත් එතනින් නවතින්න බෑ. සිල්වත් වීම උපරිමය කියලා හිතන්න බෑ. මෙතනින් එහාට කරගන්න දෙයක් නැහැයි කියලා හිතන්න බෑ. සිල්වත් වුණාට පස්සේ සැබවින්ම ප්‍රඥාවන්ත භික්ෂුව ප්‍රඥාවන්ත පැවිද්දා මේ උපරිමය නෙවෙයි තව ඉදිරියට තැබිය යුතුයි පියවර කියලා සමාධිය ඇති කරගන්න. තවත් භික්ෂුවක් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ ඒවා උපරිමයයි කියලා හිතන්නේ නැතුව සිල්වන්ත වෙනවා. සිල්වන්ත වෙලා සීලවන්තකම උපරිමයයි කියලා හිතන්නේ නැතුව සමාධිය ඇති කරගන්නවා. සමාධිය ඇති කරගෙන කල්පනා කරනවා චිත්ත ඒකාග්‍රතාවයේ හිතේ එකගකම ඇති වෙනකොට දැන් මේ බ්‍රහ්මචර්යාවේ උපරිමයටම මං ඇවිල්ලා තියෙන මෙතනින් එහාට මට කරගන්න දෙයක් නැහැ. මගේ හිත දැන් එක අරමුණක තියන්න පුළුවන් මම භාවනා කරන භික්ෂුවක් භාවනා කරන පැවිද්දෙක් මගේ හිත සංසුන් දැන් මං කරගන්න තියෙන ඔක්කොම කරලා තියෙන කියලා හිතුවොත් එතන නැවතුනොත් ඒ පැවිද්දත් අරටුව කියලා හිතලා වෙන එකක් අරන් යන කෙනෙක්. තවත් පැවිද්දෙක් ඉන්නවා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ නවතින්නේ සිල්වත් වෙනවා. සිල්වත් වෙලා නවතින්නේ සමාධිය ඇති කරගන්නවා. සමාධිය ඇති කරගෙන එතන නවතින්නෙත් නැහැ. ඥාන දර්ශනයට යනවා. ඒ කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti. පංච අභිඥා කියන්නේ ඉද්ධිවිද ඥාන, දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත, පරචිත්ත විඥානන, පුබ්බේ නිවාසානුස්මෘති ඥාන. ඒවා පංච අභිඥා. අෂ්ට සමාපatti කියන්නේ රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි. මෙන්න මේ දක්වා හිත දියුණු කරන්න පුළුවන්. එතකොට 이르දීන් පාන්න පුළුවන්, අන් අයගේ හිත කියවන්න පුළුවන්, ඕනෑම දුරක තියෙන දෙයක් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, පෙර භව පිළිබඳව දැක ගන්න පුළුවන්. ඒ වගේ විශේෂ හැකියාව ලැබෙනවා. එහෙම විශේෂ හැකියාව ලැබෙන්නේ හිත දියුණු කරගත්ත තැන. ඒ පැවිද්ද මොකද කරන්නේ පංචඅභිඥා අෂ්ට සමාපatti ලැබුවට පස්සේ මේ තමයි බ්‍රහ්මචර්යාවේ උපරිමය ආය ලබන්න දෙයක් නැහැ මම සියල්ලම ලැබුවා කියලා මොකද කරන්නේ එතන නවතිනවා. පංචඅභිඥා අෂ්ට සමාපatti ලැබුවට පස්සේ යම් කිසි පැවිද්දෙක් හිතනවා නම් මේ බ්‍රහ්මචර්යාවේ කෙලවරටම අවසානයටම මම ආවා මෙතනින් එහාට කරගන්න දෙයක් නැහැ කියලා එතනම ඒ පැවිද්දා පිරිහෙනවා. ඇයි අරටුව කියලා හිතලා වෙන එකක් අරන් ගියපු කෙනෙක්. ආන් එහෙම පිරිහිච්ච කෙනෙක් තමයි දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ හිටපු මට්ටමට බණ කියන මටත් බණහන්න ඔයත්තන්ටත් කිට්ටු වෙන්නවත් හම්බෙලා නැහැ. දේවදත්ත හාමුදුරුවන්ට පංචඅභිඥා තිබුණා අෂ්ට සමාපatti තිබුණා. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව නිසා පැවිද්ද නිසා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඇති වෙනකොට ඒවා ඉදිරියේත් වැටුනේ නැති එය උපරිමේ නෙවෙයි කියලා සිල්වත් වෙච්ච සිල්වත් වෙලා එයත් උපරිමේ නෙවෙයි කියලා සමාධිය ඇති කරගත්ත සමාධිය ඇති කරගෙන එයත් උපරිමේ නෙවෙයි කියලා පංචඅභිඥා අෂ්ට සමාපත්තිත් ලැබලා අන්න එතනදී හිතුවා මේ බ්‍රහ්මචර්යාවේ උපරිමයටම මං ඇවිල්ලා තියෙන මෙතනින් එහාට මට කරගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා කල්පනා කරලා අරටුව කියලා හිතලා වෙන එකක් අරන් ගියපු නිසා තමයි වැටුනේ බිමටම. ඇයි කල්පනා කළා දැන් මට පංචඅභිඥා අෂ්ට සමාපatti තියෙනවා බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් ටික මට කරන්නත් පුළුවන්. දැන් බුදුහාමුදුරුවහා මම සමයි දැන් බුදුන් නසා මා බුදු වෙනවා කියලා හිතුවා. ඔන්න බුදු වුණා කියලා හිතුවා.
බුද්ධත්වයේ පිළිබඳව හිතාගත්තේ එක විදියක් බුද්ධත්වය යන අරටුව නම් බුද්ධත්වය ගැන හිතාගෙන හිටියේ පංචඅභිඥා අෂ්ට සමාපatti ලැබීමයි. පංචඅභිඥා අෂ්ට සමාපatti ලැබුවට පස්සේ හරියට බුද්ධත්වයේ පිළිබඳව හඳුනාගෙන හිටපු නැති දේවදත්ත හාමුදුරුවෝ බුදු වුණා කියලා හිතුවා. ඒ හිතලා ආනන්තරීය පාප කර්ම කළා. ඒ කරපු ආනන්තරීය පාප කර්ම වලට තාම ගිනි දැල් අතරේ දුක් විඳිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා අරටුව කියලා හිතලා වෙන ඒවා අරගෙන ගියාට අරටුව ගෙනිච්ච වෙන්නේ නැහැ. අධික ලෙස ශරීරයට දුක් දුන්නා කියලා ඒ දුක මෙච්චර කාලයක් දුන්නා කියලා බුද්ධත්වය එහෙම ලැබෙන්නේ නැහැ. එක එක්කෙනාට හදන්න පුළුවන්. ওই මාර්ගඵල පිළිබඳවත් හදන්න පුළුවන්. එක එක විදියට කියන්න පුළුවන්. එක එක තැන්වලට මිනිසුන්ව ගොනු කර කර තමන්ගේ අදහස් කියන්න පුළුවන්. මම පිරිසක් ගෙන්නගෙන මම කිව්වොත් කරණම් 10ක් එක දිගට ගැව්වොත් සෝවාන්, තව 10ක් ගැව්වොත් ඒ කියන්නේ 20ක් ගැව්වොත් සකෘදාගාමි, 30ක් ගැව්වොත් අනාගාමි, 40ක් ගැව්වොත් රහත් කියලා කිව්වොත් මෙන්න මේ කරණම් 10ක් එක දිගට ගැසීම තමයි සෝවාන් වීම. ඔය විදියට ඉංගෑනුවොත් උගන්නලා කරණම් ගස්සෙව්වහම කරණම් 10 ගහලා ඒක නා කියන ඔන්න මං හරි සෝවාන්, 20ක් ගැහුවා මං සකෘදාගාමි, 30ක් ගැහුවා මං අනාගාමි, 40ක් ගැහුවා එහෙනම් හරි මං රහත්. එහෙමත් පුළුවන්. එක එක විදියට කියන්න පුළුවන්. කේස් හැලිලා තට්ටේ පෑදෙනකොට මේ වටේට කෙස් තියෙනකොට එකක්, ඒ කෙස් ටිකක් ගැලවෙනකොට තව එකක්, දත් ටිකක් ඇලෙනකොට තවත් එකක් කියලා එහෙම හදන්නත් පුළුවන්. ඔය විදිහට එක එක විදිහට හදන්න පුළුවන්. හැබැයි ඒවා අරටුව කියලා හිතලා එක එක වෙන ඒවා අරන් ගියොත් අරටුව කියලා හිතාගෙන අමාරු වැටෙනවා. අරටුව හරියට අරගන්න ඕනේ. අරටුව හරියට පෙන්නපු සූත්‍රයක් තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මොකක්ද මේ ධර්ම අවබෝධය? අවිද්‍යාව දුරු කරන මඟ, චතුරාර්ය සත්‍ය අවබෝධය, දුක දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මඟ. මේකේ දුකක් තියෙනවා. ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක්, අප්‍රියය සමග එක්වීම දුකක්, ප්‍රියයගෙන් වෙන්වීම දුකක්. මේවා ඔක්කොම දුක්. මේ දුක් වලට හේතුව තණ්හාව. තණ්හාව නැති කරන තැන නිවන. නිවන සලසා ගන්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි බුදුහාමුදුරු දේශනා කළේ. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරනවා නම්, සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරනවා නම්, ඒ ප්‍රඥාව ප්‍රගුණ කිරීමෙන් ඒ අයට දස සංයෝජන ධර්ම දුරු කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා නම්, සකෘදාගාමි අනාගාමි ඵලවලට පත් වෙලා සසරේ පැවැත්මට හේතු වෙච්ච තණ්හාව නැතිකොට සසර ගමන නවත්තනවා නම්, අන්නේ නැවත නූපදින්න කෙලෙස් ප්‍රහීන කළ උතුමා තමයි අරටුව කියලා අරටුවම අරගෙන ගියපු කෙනා බවට පත් වෙන්නේ. ඒ නිසා අන්තගාමී නොවි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් යා යුතු මඟ හඳුනාගෙන ධර්මාවබෝධය කරා ගමන් කරන්නට මේ දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අලුත්ගෙදර දොඩංගොඩ පදිංචි නන්දා දල්විස්, අජන්තා දල්විස්, කාන්ති දල්විස්, ස්වර්ණා දල්විස්, රෝහිණි දල්විස්, ශ්‍රියානි දල්විස් යන ඒ දියණිවරුත් එවැගේම බෑනාවරුන් ඇතුළු කොට ඇති පවුලේ කොයි කවුරුත් ඒක රාශී වෙලා. ඒ ඇත්තු බලාපොරොත්තු වෙනවා අලුත්ගෙදර දොඩංගොඩ පදිංචි විඳලා පරලෝසපත් හිටපු හදිසි මරණ පරීක්ෂක සාමවෙනිසුරු කේ.කේ. ගුණසේන අල්විස් පියාණන්ටත්
විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී සීලවතී ගණේපොළ මෑණියන්ටත් මහනුවර උඩුවෙල්ල පදිංචිව ඉඳලා නොසිතූ මොහොතක මිය පරලෝ සැපත් එච්.ජී. ධර්මදාස ඥාති සහෝදරයාටත් මොරටුව රාවතාවත්තව පදිංචිව ඉඳලා සිව් මසකට පෙර පරලෝ සැපත් මදුෂාද අල්විස් දියණිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින් අනුමෝදන්ව සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් රකීවා. ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනේ පින්වත් හැමෝටමත් ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් රටවැසි ලෝවැසි කාටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ඉත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානි සංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරමු. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං